නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමින් වහන්සේ, කාරුණික පින්නතුනි, තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සූත්‍ර විනය අභිධර්ම වශයෙන් පිටක තුනකට බෙදෙනවා. මෙම ත්‍රිපිටක ධර්මය අපට ස්වාසෝදහසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාසේ අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා මඟ පෙන්වනවා. ඉතින් මේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සහ ගිහි පින්වතුන්ට රුකුලක් උපකාරයක් වශයෙන් අප විසින් සිදු කරනු ලබන අධ්‍යයනයන් බෙදා හදා ගැනීම පිණිස ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය නැමැති YouTube චැනලය අප විසින් පවත්වාගෙන යනවා. මේ වන විට අපි විනය පිටකය හැදෑරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අභිධර්ම පිටකය හැදෑරීම ආරම්භ කරලා තියෙනවා. නමුත් මාස ගණනාවක් ගතව ගියත් සූත්‍ර පිටකය අධ්‍යයනය කිරීම අපි ආරම්භ කළේ නැහැ. අද දින අපි බලාපොරොත්තු වෙනවා සූත්‍ර පිටකය අධ්‍යයනය කිරීමත් මේ විදිහට ආරම්භ කරන්න. සූත්‍ර පිටකය අධ්‍යයනය කිරීම ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේ සුත්ත නිපාතයට අයිති රතන සූත්‍රයෙන්. රතන සූත්‍රය කියන මේ මහා නර්ග සූත්‍ර දේශනාව අපිට නම කියූ පමණින්ම හදවතේ ඇති කරන්නේ විශාල ගෞරවයක්, බුද්ධාලම්බන ප්‍රීතියක්, පුදුමාකාර සැනසෙල්ලක්. විශේෂයෙන්ම අද දවස වන විට ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් COVID-19 රෝග ව්‍යසනයෙන් පීඩාවට පත් වෙලා, විපතට පත් වෙලා දුකසේ ගත කරන කාල සීමාවක්. ඉදිරි අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක, මරණේ සෙවණැලි හැම තැනම වැටී ඇති මොහොතක රෝග භය දොර එලිපත්තටම පැමිණ ඇති අවස්ථාවක සමහර විට එම රෝගී තත්වයන්ට ගොදුරු වී සිටින අවස්ථාවක, නෑ සිය මිතුරන් අහිමි වී සිටින අවස්ථාවක අපට රතන සූත්‍රය සජ්ජායනා කරමින් විශාලා මහනුවර තිබිච්ච තුන් බය
දුරු කරපු ආකාරය පිළිබඳව ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේදා අපිට සිහිපත් වෙනවා. ඒක නිසා අපි කල්පනා කළා රතන සූත්‍රය පළවෙනියටම අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. විශේෂයෙන්ම රතන සූත්‍රය කියන්නේ තුන්රුවන්ගේ ගුණ සඳහන් වෙන සූත්‍ර ධර්මයක්. ඒක නිසා සූත්‍ර පිටකය අධ්‍යයනය කිරීම ආරම්භ කරද්දී රතන සූත්‍රය හදාරනවා කියන්නේ අපි තෙරුවන් වන්දනාවක යෙදෙනවා කියන එක. අනුන් වෙත පතල කරුණාවෙන් මේ පිරිත සජ්ජායනා කරන කෙනෙකු. ඒ සජ්ජායනාවට ඇහුම්කන් දෙන පුද්ගලයෙකු. මේ රතන සූත්‍රය මානසිකාර කරන ආවර්ජනා කරන පුද්ගලයෙකු. මේ සූත්‍ර ධර්මයේහි යට ගියාව. මේ සූත්‍ර ධර්මයේහි අන්තර්ගතය. මේ සූත්‍ර ධර්මයේහි අර්ථය මනාකොට දන්නවනම් එයින් ඔහුට මේ සූත්‍ර දේශනාව පිළිබඳව ඉමහත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තමා තුළ ඇති ශ්‍රද්ධාව තව තවත් දියුණු වෙනවා. එයට ප්‍රඥාවත් එකතු වෙනවා. එවිට මේ සූත්‍ර දේශනය සජ්ජායනා කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් වෙනදටත් වැඩිය අපිට ඊටාම හොඳ ප්‍රතිඵල, හොඳ ආරක්ෂාවක් ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම රතන සූත්‍රය අපි සඳහන් කරපු විදිහට අන්තර්ගත වෙලා තියෙන දහම් කරුණුත් සුළුපටු දහම් කරුණු නෙමෙයි. මේ දහම් කරුණු ඊටාම ගැඹුරුයි. පරිත්‍රාණ ධර්මයක් හැටියට පමණක්ම නෙමෙයි, ධර්මඥානය දියුණු කර ගැනීම පිණිස අධ්‍යයනය කළ යුතුම සූත්‍රයක් තමයි මේ රතන සූත්‍රය කියලා කියන්නේ. රතන සූත්‍රය හදාරනවා කියන්නේ ඔබ ත්‍රිවිධ රත්නය පිළිබඳව හදාරනවා කියන එක. ත්‍රිවිධ රත්නය පිළිබඳව හදාරනවා කියන්නේ ඔබ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන ත්‍රිවිධ අනුස්සති දියුණු කරනවා කියන එක. ඒක නිසා අපි ඊටාම ගෞරවයෙන් මෙතෙන් පටන් ආරම්භ කරනවා ඒ උතුම් වූ රතන සූත්‍ර ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන්නට. මේ රතන සූත්‍රය සජ්ජායනා කිරීමෙන් අත්වෙන කුසල සම්භාර ධර්මය මෙවැනි ජරා ව්‍යාධි මරණාදීන් ඊතරව ලබන අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා පළවෙනියටම අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් වූ සූත්‍ර ධර්මය අධ්‍යයනය කිරීම තුළින් අප සියලු දෙනාගේම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වේවා. සියලු බෝධිපාක්ෂික ධර්මයන්ම දියුණු වේවා, වැඩේවා. ඒ සියල්ල අපට මෙලොව දියුණුව පිණිස, පරලොව දියුණුව පිණිස, අමා මහ නිවන් පිණිස පවතිවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
මෙම සූත්‍රය අධ්‍යයනය කිරීම තුළින් අප ඇති කරගන්නා වූ උදාර කුසල් බලය බෞද්ධ වූද බෞද්ධ නොවූද ශ්‍රී ලාංකික වූද ශ්‍රී ලාංකික නොවූද සියලු මනුෂ්‍ය වර්ගයා මේ මහා ව්‍යසනයෙන් අතමුදවාලන්නට උපකාර වේවා, පවතිවා, සැනසෙල්ල පිණිස හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවත් සහිතව අපි මෙම අධ්‍යයන කටයුත්ත ආරම්භ කරමු. එතකොට අපි සඳහන් කළා මෙම රතන සූත්‍රය අයත් වෙන්නේ සූත්‍ර පිටකයට. සූත්‍ර පිටකය දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ කුද්දක නිකාය වශයෙන් ග්‍රන්ථ 5කට බෙදෙනවා. එයින් කුද්දක නිකායට අයිති සුත්ත නිපාත පාළියේ චූල වග්ගයේහි මෙම රතන සූත්‍රය සඳහන් වෙනවා. රතන සූත්‍රය ආරම්භ වෙන්නේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්ඛච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා ආදී වශයෙන් මේ සූත්‍රය මේ විදිහට ආරම්භ වෙද්දී මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුණු පසුබිම අපි දන්න කතාව සහ අපි නොදන්න කරුණු මොනවද කියලා අපි මීළඟට අධ්‍යයනය කරලා බලමු. ඒ සඳහා අපි යොමු වෙනවා පළවෙනියටම මේ සූත්‍රයට අදාළ අට කතාවට. සුත්ත නිපාත අට කතාව. මේ අට කතාව රචනා කරන්නේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ එහිදී මේ විස්තර කරන ආකාරය අපි විමසලා බලමු. යානීද භූතානීති රතන සුත්තං. යානීද භූතානි යනු රතන සූත්‍රයයි. කා උප්පත්ති. එහි උප්පත්තිය කවරේද? අතීතේ කිර වේසාලියන් දුප්පික්ඛාදයෝ උපද්දවා උප්පජ්ජින්සු. අතීතේ විශාලා මහනුවර දුර්භික්ෂාදී උපද්‍රව හටගත්තා. තේසං වූපසමනත්තාය ලිච්ඡවයෝ රාජගහං ගන්්වා යාචිත්වා භගවන්තං වේසාලි මනායින්සු. එම උපද්‍රවයන් දුරු කර ගැනීම පිණිස ලිච්ඡවී රජදරුවෝ රජගහ නුවරට ඇවිල්ලා ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේව විශාලා මහනුවරට වැඩමවා ගත්තා. ඒවං ආනීතෝ භගවා. ඒ විදිහට වැඩම කරවාගත්
තථාගත බුදුරජාණන් වහන්සේ නැත්තම් භාග්‍යවතුන් වහන්සේ තේසං උපද්දවානං වූප සමනත්තාය. එම උපද්‍රවයන් දුරු කර ගැනීම පිණිස දුරු කිරීම පිණිස ඉදං සුත්ත මභාසි මේ සූත්‍ර දේශනය දේශනා කළා. අයමෙත්ත සංකේපෝ මේ එහි සංක්ෂිප්ත උප්පත්ති කතාවයි. පෝරාණා අපේ පැරණි ස්වාමින් වහන්සේලා වේසාලි වත්තුතෝපභූති උප්පත්තිං වන්නයන්ති. මෙතනදී විශාලා මහනුවර බිහිවීම පටන් උප්පත්ති කතාව දක්වලා තියෙනවා. සා ඒවං වේදිතබ්බය මේ විදිහට දත යුතුයි. භාරාණසී රඤ්ඤෝ කිර අග්ග මහේසියා කුච්චිම්හි ගබ්බෝ සන්ඨාසි. අතීතයේ වැඩ හිටපු එක්තරා බරණැස් රජ කෙනෙකුගේ අගමෙහෙසියගේ කුසෙහි දරු කැබක් පිහිටියා. සා තං ඤත්වා රඤ්ඤෝ නිවේදේසි. එය දැනගෙන රජුට දන්වා සිටියා. රාජා ගබ්බ පරිහාරං අදාසි. රජ්ජුරුවෝ ගබ් පෙරහැර දුන්නයි කියන්නේ දරු ගැබට ආරක්ෂාව සහ මවට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කර දුන්නා. සම්මා පරිහාර්ය මාන ගබ්බා ගබ්බ පරිපාක කාලේ විජායන ගරං පාවිසි. ඉතින් එය මනාව අර දරු ගැබ ආරක්ෂා කරගෙන දරු ගැබ මුහුකුරා ගිහිල්ලා දරුවා බිහි කරන කාලේ සූතිකාගාරයට පිවිසුනා දරුවා බිහි කරන්න. පුඤ්ඤවතීනං පච්චූස සමයේ ගබ්බ වුට්ටානං හෝති. පින්වතියන්ට අලුයම් කාලේ තමයි දරු ගැබ බිහිවීම දරුවන් බිහිවීම සිද්ධ වෙන්නේ. සාච තාසං අඤ්ඤතර එයත් එවැනි පින්වතියන් අතරින් කෙනෙක්. තේන පච්චූස සමයේ අලත්තක පටල බන්දු ජීවක පුබ්බ සදිසං මංසපේසින් විජායි. එය අලුයම් කාලේ අලත්තක පටල බන්දු ජීවක පුප්ප සදිසං රත් ලාකඩ පටලයක් වැනි එහෙමත් නැත්නම් රත් වදමලක් වැනි මාංශ පේශියක් බිහි කළා. දරුවෙක් නෙමේ බිහි කළේ මාංශ පේශියක්. තතෝයින් පසුව අඤ්ඤා දේවියෝ ස්වර්ණ බිම්බ සදිසේ පුත්තේ විජායන්ති. අනික් දේවිවරු ස්වර්ණ බිම්බ රන්රුවක් වගේ පුත්‍රයෝ බිහි කරනවා. අග්ග මහේසි මංසපේසින්ති රඤ්ඤෝ පුරතෝ මම අවන්නෝ උප්පජ්ජේයාති චින්තෙත්වා. අගමෙහෙසිය වෙච්ච නමුත් අගමෙහෙසිය වෙච්ච මම මාංශ පේශියක් බිහි කළා කියලා රජුගේ ඉදිරියේ මගේ නුගුණ උපදින්නේ යයි සිතා තේන අවන්න බයේන ඒ දෝෂාරෝපණයට නැත්තම් තමන්ට සිදුවෙන ලැජ්ජාවට බියෙන් මාංශ පේසින් ඒකස්මින් භාජනේ පක්ඛිපිත්වා. ඒ මාංශ පේශි එක භාජනයක බහා අඤ්ඤේන පටික්කුජ්ජිත්වා තව එකකින් වහලා රාජ මුද්දිකාය ලංචෙත්වා රාජ මුද්‍රාව
එහි තබලා ගංගාය සෝතේ පක්කි පාපේසි. ගඟක හැඩපහරේ පාකර යැවෙව්වා. මනුස්සේහි ජඩ්ඩිත මත්තේ මිනිස්සු විසින් අතහැරපු ගමම්ම දේවතා ආරක්කං සංවිධහින්සු. දෙවිවරු ආරක්ෂා සංවිධාන ලබා දෙන්න පටන් ගත්තා. අර මාංශ පේශිය බහලු අර භාජනයට. ස්වර්ණ පට්ටි කංචෙත්ත ජාති හිංගුලකේන භාරානසි රඤ්ඤෝ අග්ගමහේසියා ප්‍රජාති ලිඛිත්වා බන්දින්සු. එතනදී මේ දෙවිවරු තවත් කටයුත්තක් කළා. ඒ තමයි ස්වර්ණ පට්ටි කංචෙත්ත රත්තරන් පටියක් මෙහි වෙලලා එහි රත් සිරියල් වලින් ලිව්වා මේ බරණැස් රජුගේ අග්‍ර මහේසිකාවගේ දරුවෝය කියලා නැත්තම් ජනයාය කියලා එහි ලියලා ඒක මේ භාජනේ ගැට ගැහුවා. තතෝ තං භාජනං ඌමි බයාදීහි අනුපද්දුතං ගංගාය සෝතේන පායාසි. මේකෙන් අර බැඳපු වට කරපු නිසා කිසිම හැඩපහරක් ආදී දෙයකින් අනතුරක් වෙන්නේ නැතුව උපද්‍රවයක් වෙන්නේ නැතුව ගංගාවේ වතුර පහරත් එක්ක ගහගෙන පහළට යන්න පටන් ගත්තා. තේනච සමයේන අඤ්‍යතරෝ තාපසෝ. එසමෙහි එක්තරා තාපසේක් ගෝපාල කුලං නිස්සාය ගොපලු පවුලක් ඇසුරු කොටගෙන ගංගාය තීරේ වසති. මේ ගං තෙර වාසය කරනවා. සෝ පාතෝ වංගං ඕතින්නෝ තං භාජනං ආගච්ඡන් තන් දිස්වා පංසුකූල සංඥාය අග්ගහේසි. ඉතින් මේ තාපසයන් වහන්සේ එදා උදෑසනම ගඟට බැස්සහම තාපසවරු සූර්ය නමස්කාරයෙන් එහෙමත් ගඟට බහිනවනේ උදේට. එහෙම ගඟට බැස්සහම ඒ භාජනය දැකලා උඩ ඉඳන් පහළට ගසාගෙන එන භාජනය දැකලා පංසුකූල සංඥාය අග්ගහේසි. කවුරුවක් නැති මේ පංසුකූල කියලා කියන්නේ අද භාවිතා කරන වැරදි දෙයක් තමයි කෙනෙක් මිය ගියාම අපේ මතක වස්ත්‍රයක් පූජා කරනවා මහා සංඝරත්නය වඩම්මලා නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා අපි සුදු රෙද්දක් පූජා කරනවා. ඒකට කියනවා මතක වස්ත්‍රය කියලා. මතං උද්දිස්ස යන් දීයති තම් මතකං කියලා තමයි කියන්නේ. මියගිය කෙනෙක් වෙනුවෙන් ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස යමක් පූජා කරනවා නම් ඒකට කියනවා මතක කියලා. එතකොට එම අරමුණෙන් පූජා කරන වස්ත්‍රයට කියනවා මතක වස්ත්‍රය කියලා. දැන් මේ වචනයක් හැදිලා තියෙනවා පංසුකූලය දෙනවා කියලා. ඒ පංසුකූලය සංඝ සතු කරලා එහෙම පූජා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පංසුකූලය කියන්නේ අතහැර දැමූ දෙයක් කියන එකයි ඇත්තටම. පොළවේ වැහිලා තියෙන අයිතිකාරයෙක් නැති ඕනෙම දෙයකට කියන්න පුළුවන් දෙයක් තමයි පංසුකූල. එතකොට එවැනි අතහැර දැමූ රෙද්දකින් මසා ගන්නා වූ චීවරය පංසුකූල චීවරය වෙනවා. එතකොට පංසුකූල හැටියට ගන්න පුළුවන් රෙදි විතරක් නෙමෙයි, කවුරු හරි අතහැරපු ඕනෙම කැපසරුප් දෙයක් පැවිදි උතුමන්ට පංසුකූලයක්.
ඒක නිසා තමයි මේ තාපසයන් වහන්සේත් පංසුකූල සංඥාවෙන් මේ භාජනය අරගත්තේ තමන්ට ප්‍රයෝජනයකට ගන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඇති. ඒක නිසා මේ පංසුකූල වචනේ ඇත්තටම මතක වස්ත්‍ර පූජාව කියන එකට භාවිතා නොකරන්න ඕනේ, නොකළ යුතු වචනයක්. වැරදි භාවිතාවක්. ඉතින් මේ විදිහට මේ තාපසයන් වහන්සේ මේ භාජනය ගත්තා. අරගෙන තතෝ තත්තතං අක්කර පට්ටිකං රාජමුද්දිකා ලංචනංච දිස්වා මුංචිත්වා තම් මංසපේසින් අද්දස. ඊට පස්සේ මේ තාපසයෝ එතනදී ඒ අකුරු සටහන් කරපු රත්රන් පටියත් ඒ වගේම රාජ මුද්‍රාවත් දැකලා එය ගලවලා බැලුවාම අර මාංශ පේශිය දැක්කා. දිස්වානස්ස ඒ තද හෝසි. ඒක දැක්කහම එතුමට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. සියා ගබ්බෝ තථා හිස්ස දුග්ගන්ධ පූතිභාවෝ නත්ති. මෙය දරු ගැබක් විය යුතුයි. ඒකයි එහි කිසිම කුණු වෙච්ච දුර්ගන්ධයක් නැත්තේ. තං අස්සමං නෙත්වා සුද්ධේ යෝකාසයට අපේසි. ඉතින් එහෙම කල්පනා කළා මේ මාංශ පේශිය ගෙනල්ලා ආශ්‍රමේ පිරිසිදු තැනක තැබුවා. අත අඩමා සච්චේන ද්වේ මාංශ පේශිය හේසුන්. අඩමාසයක් ගියාට පස්සේ මොකද වුනේ? මේ මාංශ පේශිය වෙන් වෙලා දෙකක් බවට පත් වුණා කියනවා. තාපසෝ දිස්වා සාදුකතරං තපේසි. තාපසයා ඒක දැකලා, තාපසයන් වහන්සේ ඒක දැකලා ඊට පස්සේ අර තිබුණටත් වැඩිය හොඳ තැනකින් මේ භාජනය තැම්පත් කළා. තතෝ පුන අද්දා මාසච්චේන, තවත් අඩ මාසයක් ගියාට පස්සේ, කියන්නේ හරියට මාසයක් ගියාට පස්සේ ඒක මේ කිස්සා පේසියා හත්ත පාද සීසාන මත්තාය පංච පංච පිලකා උට්ටහින්සු. ඊට පස්සේ මොකද වුනේ? අඩ මාසයක් ගියාට පස්සේ එක එක මාංශ පේශි, ඒ කියන්නේ මාංශ පේශි දෙකේම අත්පා හිස තියෙන්න ඕන තැන්වල පුංචි ගැටිති පහක් ඇති වුණා. ඊට පස්සේ තතෝ අද්දමා සච්චේන, ඊන් තවත් මාසයක් ගත වුණා, අඩ මාසයක් ගත වුණාට පස්සේ, ඒ කියන්නේ මේ වෙනකොට මාස එකහමාරක් ගිහිල්ලා තියෙනවා. මාස එකහමාරකට පස්සේ ඒකා මාංශ පේශි, එක මාංශ පේශියකින් ස්වර්ණ බිම්ම සතිසෝ දාරකෝ, රත්තරන් පාට ශරීරයක් තියෙන දරුවෙක්, හරියට රත්තරන් පිළිමයක් වගේ දරුවෙක්. තව අනිකින් රත්තරන් පිළිමයක් වගේ දියණියක් ඇති වුණා. තේසු තාපසස්ස පුත්ත සිනේහෝ උප්පජ්ජි. මේ කාරණය නිසා තාපසයට දරු සෙනෙහස ඉපදුනා මේ දරුවෝ දෙන්න ගැන. අංගුට්ටතෝ චස්ස කීරන් නිබ්බත්ති. ඔහුගේ ඇඟිල්ල කෙරවෙනින් කිරි එරෙන්න පටන් ගත්තා කියනවා. තතෝ පුබූතිච කීර බත්තං ලබති. එතෙන් පටන් මේ ගොපලු පවුල් වලිනුත් මේ තාපසයන්ට කිරිබත්ම ලැබෙන්න පටන් ගත්තා. සෝ බත්තම් බුංජිත්වා කීරන් දාරකානම් මුකේ ආසින්චති. ඔහු ඒ කිරිබත් වළඳලා දරුවන්ට අර ඇඟිල්ලෙන් කිරි පොවනවා. තේ සංයං යං උදරම් පවිසති. තං සබ්බං මනිභාජනගතං විය දිස්සති. ඔවුන්ගේ කුසේට යමක් පිවිසෙනවද ඒ සියල්ල මණික් භාජනයකින් එක ඇතුලේ තියනවා වගේ, හරියට එහා මෙහා පේන මණික් භාජනයකින් ඇතුලේ තියෙන දේ පේන වගේ පේනවලු. ඒවං නිච්චවි අහේසුන්. ඒක නිසා මොවුන්ට නමක් ඇති වුණා නිච්චවි කියලා. හම නැහැ කියලා. තව කෙනෙක් කියන අපරේ පන ආහු සිබ්බිත්වා ඨපිතාවිය තේසං අඤ්ඤමඤ්ඤං ලීනා චවි අහේසුන්.
හරියට මහලා තැබූ දෙයක් වගේ වුන් එකිනෙකාගේ හැම අප්‍රකටයි කියලා. සිවිය. එතන මෙතන හැම නෙමෙයි සිවිය. හැමට උඩින් තියෙන සිවියක්. ඒ සිවිය සියුම්ය කියලා සඳහන් කරනවා. ඒවන්තේ නිච්චවිතාය. සිවියක් නැති නිසා හෝ ලීන චවිතාය. ඒ සිවිය අප්‍රකට නිසා හෝ ලිච්ඡවි කියලා ප්‍රකට වුණා කියලා කියනවා. තාපසෝ දාරකේ පෝසෙන්තෝ උස්සූරේ ගාමම් පිණ්ඩාය පවිසති. තාපසයෝ දරුව පෝෂණය කරන නිසා ටිකක් දවල් වුණාම තමයි ගමට පිණ්ඩ පාති වඩින්නේ. අතිදිවා පටික්කමති. බොහොම පරක්කු වෙලා තමයි ගමෙන් පිටතට එන්න වෙන්නේ. තස්සතම් ව්‍යාපාරං ඤත්වා ගෝපාලකා ආහංසු. ඔහුගේ මේ උත්සාහය දැකලා ගෝපල්ලෝ කියා සිටියා බන්තේ පබ්බජිතානං දාරක පෝසනං පලිබෝධෝ. ස්වාමීනි පැවිද්දන්ට මේ දරුව පෝෂණය කරන එක බොහොම පලිබෝධයක්. අම්මාකන් දාරකේ දේත අපිට දරුවෝ දෙන්න. මයම් පෝසෙස්සාම අපි පෝෂණය කරන්නම්. තුම්හි අත්තනෝ කම්මං කරෝත්ත. ඔබ වහන්සේගේ පැවිදි කටයුතු කරගන්න කියලා ප්‍රකාශ කළා. තාපසෝ සාදූති පටිස්සුනි. තාපසයා වහන්සේ හොඳයි කියලා මේක පිළිගත්තා. පිළි අරගෙන ගෝපාලකා ဒ ුතිය දිවසේ මග්ගං සමංකත්වා පුප්පේහි ඕකිරිත්වා දජ පටාකා උස්සාපෙත්වා තූරියේහි වජ්ජමානේහි අස්සමං ආගතා. ඉතින් මේ ගොපලු පවුලේ අය දෙවැනි දවසේ මාර්ගය හොඳින් සකස් කරලා මල් ඉහලා දජ පතාක වලින් සරසලා තූර්ය නාදයන් පවත්වමින් ආශ්‍රමයට පැමිණියා. තාපසෝ මහා පුඤ්ඤාදාරකා අපමාදේන වඩ්ඩේත. මේ දරුවෝ මහා පුණ්‍යවන්තයි. අප්‍රමාදීව කියන්නේ බොහොම සැලකිල්ලෙන් පෝෂණය කරන්න, උස්මහත් කරන්න, වඩ්ඩෙත් වාච උස්මහත් කරලා අඤ්ඤමඤ්ඤං ආවාහ විවාහං කරෝත. එකිනෙකා විවාහ කරවන්න. පංච ගෝරසේන රාජානන් තෝසෙත්වා. රජ්ජුරුවන්ව පස් ගෝරසෙන් සතුටු කරලා භූමි භාගං ගහෙත්වා. එයින් ඉඩමක් අරගෙන නගරම් මාපේත නගරයක් ගොන්නගන්න. తත්‍ර කුමාරං අභි සිංචත. එතන මේ කුමාරයා නගරේ මේ කුමාරයා අභිෂේක කරවන්න කියලා වත්වා දාරකේ අදාසි දරුවෝ දුන්නා. තේ සාදූති. ඔවුන් මැනවයි කියලා පටිස්සුනිත්වා පිළිතුරු දීලා දාරකේ නෙත්වා පෝසෙන්සු දරුවෝ අරගෙන ගිහිල්ලා පෝෂණය කළා. දාරකා වඩ්ඩිමන් වාය කීලන්තා විවාදට්ඨානේසු අඤ්ඤේ ගෝපාල දාරකේ හත්තේනපි පාදේනපි පහරಂತಿ තේ රෝදಂತಿ. මේ දරුවෝ වැඩෙනකොට ක්‍රීඩා කරද්දී දරුවෝ අතර විවිධ කතා බස් ඇති වෙනවා. එතනදී අනෙක් දරුවන්ට අත්පා වලින් පහර දෙනවා. ඒ දරුවෝ ඉතින් අඬන්න පටන් ගන්නවා. ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ඒ දරුවනේ අඬන්නේ කියලා ඇහුවහම මේ ඉමේ නිම්මාතා පිතිකා තාපස පෝසිතා අම්හි අතිය පාරන්තිති වදන්ති. මේ අම්මා තාත්තා නැති ළමයි දෙන්න, තාපසය හදාගත්ත ළමයි දෙන්න අපිට හොඳටම ගහනවා කියලා කිව්වා. තතෝ තේසං මාතා පිතරෝ. එතකොට ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ඉමේ දාරකා අඤ්ඤේ දාරකේ විහෙට්ටෙන්ති දුක්ඛාපෙන්ති. මේ දරුවෝ දෙන්න අනික් දරුවන්ව වෙහෙසටපත් කරනවා, දුකටපත් කරනවා. නෙහිමේ සංඝහේ තබ්බා වජ්ජේ තබ්බා ඉමේති ආහංසු. මොවුන්ට කිසි සංග්‍රහයක් කරන්න හොඳ නැහැ. මොවුන්ව වර්ජනය කරන්න ඕනේ, ඈත් කරන්න ඕනේ කියලා කතා වුණා. තතෝ පබෝති කිරසෝපදේශෝ. ඉතෙන් පටන් මේ දරුවෝ හිටවු පැත්ත වජ්ජී කියලා විවහාර වුණා. වජ්ජීති උච්චති යෝජන සතං පරිමාණේ. ඒ හාත්පස යොදුන් 100ක් ප්‍රදේශයේම වජ්ජි කියලා සඳහන් වුණාය කියනවා. අත
තං ප්‍රදේශං ගෝපාලකා රාජානං තෝසෙත්වා අග්ගහේසුම්. ඊට පස්සේ අර හදා වඩා ගත්ත මේ දරුවාගේ පවුල්වල ගෝපල්ලෝ රජතුමා සතුටු කරවලා ඒ ප්‍රදේශය රජුගෙන් ගම්වරයක් හැටියට ඉල්ලගත්තා. තත්තේව නගරම් මාපෙත්වා එහි නගරයක් කරවලා සෝලසවස්සුද්දේශිකං කුමාරං අபிසිංචිත්වා රාජානං අකංසු. මේ දරුවට අවුරුදු 16ක් වුණාම අභිෂේක කරවලා ඒ නගරේ රජු බවට පත් කළා. තාය චස්ස දාරිකාය සද්දින් වාරෙය්‍යං කତ୍වා කතිකං අකංසු න බාහිරතෝ දාරිකා ආනේතබ්බා ඊතෝ දාරිකාන කස්සචි දාතබ්බාති. ඊට පස්සේ ඒදරිය සමග මේ කුමාරයා විවාහ කරවලා කතිකාවතක් කළා. මෙහි මෙයින් පිටතට කිසිම දියණියක් මේ වජ්ජි දේශේ උපදින කිසිම දියණියක් පිටතට ආවාහ කරලා දෙන්නෙත් නැහැ. කිසිම දියණියක් පිටතින් ගේන්නෙත් නැහැ කියලා කතිකාවතක් ඇති කරගත්තා කියලා සඳහන් වෙනවා. තේසං පඨම සංවාසේන ද්වේදාරකා ජාතා දීතාච්ච පුත්තෝච. මේ දෙනාගේ පළමු එක්වීමෙන් දරුවෝ දෙන්නෙක් ලැබුණලු, දියණියක් සහ පුතෙක්. ඒවන් 16ක්කත්තුන් ද්වේ ජාතා. මේ විදිහට 16 වතාවක් දරුවෝ 32 දෙනෙක් හම්බ වෙනවා. තතෝ තේසං දාරකානං යතක්කමං වඩ්ඩන්තානං ආරම්මුය්‍යාන නිවාසනට්ටාන පරිවාර සම්පත්තින් ගහේතුන් අප්ප හොන්තං තං නගරං තික්කත්තුන් ගාවුත්තන්තරේන පාකාරේන පරික්කිපින්සු. ඊට පස්සේ මේ දරුවෝ වැඩි වෙනකොට ආරාම උයන් නිවාස පරිවාර සම්පත්තිය ආදිය ඇති කරන්නට ප්‍රමාණවත් නැති නිසා නගරය 3 වතාවක් ගව්වෙන් ගව්ව ප්‍රාකාරය විශාල කළා කියනවා. තස්ස පුනප්පුනං විශාලී කතත්තා වේසාලිත්වේව නාමං ජාතං. මේ විදිහට නැවත විශාල කරපු නිසා මේ වජ්ජි ලිච්ඡවීන් වාසය කරපු මේ නුවර වේසාලි කියන නම ලැබුණා. මේ තමයි වේසාලි වස්තුව නැත්නම් වේසාලිය පිළිබඳව කතා ප්‍රවෘත්තිය.